හරි දැන් අද කතා කරන්න යන්නේ 11.3. ඒ කියන්නේ නෙට්වර්ක් එකෙන් පස්සේ කියන්නේ 10 දෙක විදිහටම කියන නෙට්වර්ක් කියලා අන්න ඒකේ දෙවෙනි කෑල්ල වගේ තමයි ඉන්ටර්නෙට් ඊමේල්. ඊමේල් කියන්නේ ඉන්ටර්නෙට් එකේ සර්විස් එකක්. මම ඔයාලට දෙවෙනි පාඩමේ ඉගෙනුවා. ඒ කියන්නේ 11.2 නෙට්වර්ක් 11 නෙමෙයි 10 දෙවෙනි පාඩම නෙට්වර්ක් වල ඉගෙනුවා. මෙන්න මේකත් පොඩ්ඩක් මතක් කරන් ඉන්න මේක කරන්න කලින්. එතකොට ලේසි. පළවෙනියෙන්ම කියලා දුන්නා නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද? හරි ජාලයක්. පරිගණක ජාලයක් කියන්නේ පරිගණක දෙකක් හරි හරි මේ මොන්ටරේ විතර නෙමෙයි මෙතන මේකක් තියෙනවා. හරි පරිගණක දෙකක් හරි ගොඩක් හරි එකට එකතු වෙලා වැඩ කරනවා නේ. ඒ කියන්නේ ඇයි මේ වැඩ කරන්නේ? රිසෝසස් ෂෙයා කරගන්නයි තව ඉන්ෆෝමේෂන් ෂෙයා කරගන්න. හරිද? ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් ෂෙයා කරන්න පුළුවන්, ඉන්ෆෝමේෂන් ෂෙයා කරන්න පුළුවන්. අන්න ඒ වගේ වැඩවලට තමයි ජාලයක් හදාගත්තේ. ඒකේ ඇඩ්වාන්ටේජස්, ඩිස්ඇඩ්වාන්ටේජස් ඒවා කතා කරා. ඊට පස්සේ ජාලයක් වෙන්න නම් තියෙන්න ඕන ඒවා ටික. පළවෙනියෙන්ම තියෙන්න ඕන මේ මිනිස් විදිහට අඳිනවා. sender medium receiver මෙන්න මේක කතා කරා. ඊට පස්සේ medium ගැන කතා කරද්දි කතා කරා guided wired ඒවා අනිත් එක unguided කතා කරා. guided ඒවල කතා කරා twisted pair හරිද? ඒකෙත් STP UTP කියලා දෙකක් තිබුණා. ඊට පස්සේ coaxial අනිත් එක fiber. unguided වලත් radio waves ඊට පස්සේ microwaves ඊට පස්සේ අන්තිමේට infrared. හරිද? අන්න ඒ ටික ගැන තමයි කතා කරේ. ඊට පස්සේ මේකේ types ටික කතා කරලා simplex අනම්මන ඒවා. හරිද? LAN man band ඒ types ටික කතා කරා. හරි? ඊට පස්සේ network devices ටිකක් කතා කරා. switch එක කියන්නේ මොකද්ද? hub එක කියන්නේ මොකද්ද? router එක කියන්නේ මොකද්ද? ඒවා ටික මතකද? මතකයි නේ? ලාට හරි මතකයි නේ? හරිද? අන්න ඒකේ පිළිවෙලක් මම දුන්නා. ඒ කියන්නේ මේ වගේ ඔයාලා ෂෝට් නෝට් එකක් ගහගන්න ඕන 10 2 මෙන්න මේ පාඩමේ මෙන්න මේ සෙට් එක තියෙන්නේ කියලා. හරිද? ඒ සෙට් එක ඕගොල්ලෝ ලියා ගන්න ඕනේ නැහැ. දැන් අපි බලමු මෙන්න මේකට එන්න මොකද්ද නෙට්වර්ක් එකක් කියන්නේ එකේ ඉඳන් පටන් ගමු. හරි? 11 2 නෙමෙයි මේ පාඩමේ නම. එතකොට 11 3 ඉන්ටර්නෙට් කියලා විතරක් දාන්න ඊමේල් ඕනේ. හරිද? ඉන්ටර්නෙට් එක හැදෙන්නේ කොහමද ඒ වගේ. මුලින්ම මම මේක යන මැප් එක නිකන් කියන්නේ නෙට්වර්ක් එකක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ ඉන්ටර්නෙට් එකක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ URL කියන්නේ මොනවද? හරිද? URL වලක් තියෙනවා UR ඔයාලා සාමාන්‍යයෙන් දන්න URL විතරනේ. URI කියලාත් තියෙනවා. හරිද? URN එහෙමත් තියෙනවා. ඒවා ලොගෝට ඕනේ නැහැ. මුලින්ම කරනවා නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද? නෙට්වර්ක් එකක් කියන්නේ මොකද සරලවම ගත්තොත්. මම අන්තිමේට මැපින් එක ගහන්න නැත්නම් නැත්නම් ඒ කියන්නේ කරන්න නැතුව මැප් එක ඕනේ නැහැ නේ. නෙට්වර්ක් එක කියන්නේ මොකද්ද? කියන බණ අර 10 2 පාඩමේ කෑල්ලෙන් කියන්නේ ඇහෙනවද? ඇහෙනවනේ? ඔව්. නෙට්වර්ක් එකක් කියන්නේ මොකද්ද? ජාලයක් කියන්නේ අඩුම වශයෙන් මොනවද තියෙන්න ඕන? අඩුම වශයෙන් පරිගණක දෙකක් හරි ගොඩක් හරි එකට එකතු වෙලා තියෙන්න ඕන. හරිද? පරිගණක වෙන්න ඕනේ නැහැ. ෆෝන් ඒවා. එතකොට අපි කියවනවා devices කියලා. devices 2 or more devices. හරි? 2 or more devices දෙකක් එකට එකට කනෙක්ට් වෙලා තියෙන්න ඕන. හරි? ඇයි මෙහෙම කනෙක්ට් කරගන්නේ? දැන් මේ පාඩුවේ මම කියලා දුන්නා අර මෙහෙම
එකෙන් එක තිබුණොත් හැම එකටම ප්‍රින්ටරයක් ගන්න ඕන, හැම එකටම මේ අදාළ සොෆ්ට්වෙයාර් එක දාන්න. එතකොට වියදම වැඩි. හරි, වියදම අඩු කරගන්නත් එක්කම දැන් අපිට ගොඩක් ඉන්ටර්නෙට් යූස් කරන්නේ අපි අපේ ඉන්ෆර්මේෂන් දැන් මට කොහේ හරි වෙන රටකින් එක්කෙනෙක්ට මොකක් හරි මේල් එකක් යවන්න ඕන නම් ඉස්සරහුවේ තැපැල් එක්කෙනාට දීලා එහෙමනේ යන්නේ. ඊට වඩා වේගවත් ඊමේල්, ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන සේවාවලින් යවද්දි ඉක්මනින් අපිට ඉන්ෆර්මේෂන් ෂෙයා කරගන්න පුළුවන්. තව ඔය YouTube එකෙන් වගේ බලන්න පුළුවන්. ඒ සර්විසස් ගැන මම කියන්නේ. හරි, මේ කරගත්තේ ඇයි? අපිට ඉන්ෆර්මේෂන් ෂෙයා කරගන්නයි, රිසෝස් ෂෙයා කරගන්නයි. හරිද? නෙට්වර්ක් එකක් කියන්නේ එතකොට මොකද්ද? නෙට්වර්ක් එක කියන්නේ මොකද්ද? මෙහෙම පරිගණක එකට එක කනෙක්ට් වෙලා තියෙන්නේ. හරිද? කම්පියුටර් කියලා දාන්නකෝ. කම්පියුටර්ස් නැත්තම් ඩිවයිසස් එකට එක කනෙක්ට් වෙලා තියෙන්නේ. interconnect with, හරිද? ඉන්ටර්කනෙක්ට් වෙලා තියෙනවා. හැබැයි මේවා ඉන්ටර්කනෙක්ට් වෙන්න නම් ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකට යන්න නැත්තම් ජාලයක් වැඩ කරන්න මෙහෙම ස්ටාර් ටොපොලොජි එකේ මම කියලා දුන්නා. සර්වර් එකට මොකද්ද ඩිවයිස් එකක් ගහන්න ඕනේ. මොකද්ද ඒ ඩිවයිස් එකේ නම? මතකද? Baker switch. ඔව්, හරිද? මෙන්න මේ වගේ ඩිවයිස් ඕන නෙට්වර්ක් එකක් හදන්න. හරිද? නිකම්ම රින් ටොපොලොජි එකක් වගේ න හදන්න පුළුවන්. හැබැයි ඒකටත් මොකක්ද ඕන? නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ්. ඒ කියන්නේ අර මම 10 වෙනි එකේ දෙකට ගන්නපු නෙට්වර්ක් පාඩමේ තියෙනවා ඩිවයිසස්. ඒව ගැනත් පොඩ්ඩක් මතක් කරගන්න. හරිද? මෙන්න මේ නෙට්වර්ක් ඩිවයිසස් ඕන වෙනවා. නෙට්වර්ක් එකක් කියන්නේ කම්පියුටර්ස් දෙකක් හරි ගොඩක් හරි එකට එකතු වෙලා හදාගත්තු මොකක් හරි data information share කරන්න හදාගත්තු ජාලයක්. ඒකේ වෙන්නේ මේ වැඩේ. හරිද? advantages disadvantages. හැබැයි මෙහෙම කනෙක්ට් කරන්න නම් අපිට නෙට්වර්ක් ඩිවයිසස් ඕන වෙනවා. නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එක නැත්තම් ස්විච් එක, හබ් එක, තව රවුට් එක, මොඩම් එක. මම මෙන්න මේවා ගැන සෑහෙන දුරට කතා කරා. මතකද? මතකයි නේ නිකන්. හරිද? හරි, කතා කරලා තව රිපීට් කියන්නේ මොකද්ද? හරි. මෙන්න මේවා ගැන කතා කරා. එතකොට නෙට්වර්ක් එකක් කියන්නේ පරිගණක දෙකක් හරි ගොඩක් හරි එකට එකතු වෙච්ච එකක්. ඒකෙන් කරන්නේ ඉන්ෆර්මේෂන් ෂෙයා එකයි, රිසෝස් ෂෙයා එකයි. හරිද? මේක තේරුණාද? එතකොට දැන් පළවෙනි කෑල්ල තමයි මෙන්න මේක. ඒක ටක් ගාලා නෝට් එකක් දාගන්න. තේරුණා නේද ඒක? හරිද? ඔව් සර්. හරි. හරි, දැන් බලමු දැන් නෙට්වර්ක් එකක් කියන්නේ මොකද්ද? කම්පියුටර්ස් එහෙම දෙකක් හරි ගොඩක් හරි එකතු වෙලා එක ජාලයක් හදාගත්ත මොනවද ඉන්ෆර්මේෂන් ෂෙයා කරන්නයි, රිසෝස් ෂෙයා කරන්නයි. එතකොට ඉන්ටර්නෙට් එක කියන්නේ මොකද්ද කියන එක තමයි දැන් බලන්න යන්නේ. හරිද? මම මේ යටින්ම ලියන්නම් මේ ඩිවයිස් ටික ඕන. හරිද? ඉන්ටර්නෙට් එක කියන්නේ අර මං කිව්වා නේද LAN MAN WAN කියලා සෙට් එකක් කිව්වේ. ඒකේ WAN ගණේට තමයි දෙන්නේ. wide area network. හරිද? LAN කියන්නේ local area network, MAN කියන්නේ metropolitan area network, WAN කියන්නේ wide area network. තියෙන ලොකුම wide area network එක තමයි මේ ඉන්ටර්නෙට් කියලා කියන්නේ. හරි? ඉන්ටර්නෙට් කියලා සරලවම කිව්වොත් කියන්නේ දැන් අපි හිතමු ජාලයක ජාලයක් තියෙනවා කුරුණෑගල, හරි, ගම්පහ, එහෙම ලංකාව ඇතුලේ එක එක ජාල තියෙනවා. ඒව එකට එක කනෙක්ට් කරලා එතකොට ලංකාව ඇතුලේ මෙහෙම. ඊට පස්සේ තව ලෝකේ ඉන්දියාවේ, තව මොකක් හරි ඇමරිකා, හරි, රෂ්‍යා. අන්න ඒ වගේ ඔක්කොම එකට එකට එකතු වුණාම ඒ කියන්නේ ජාල ගොඩක එකතුවක් මොකක් කියලාද හඳුන්වන්නේ? ඒ කියන්නේ ලෝකේ පුරාම විසිරලා තියෙන ජාල ගොඩක එකතුවක්. හරිද? collection of networks
around the world. තේරුණාද? හරිද? හරි. හරි. ඒක ලියා ගන්න. හරි. ඒතකොට ඉන්ටර්නෙට් එකට ඕන කෙනෙක් ඉන්නවද? ඕන කෙනෙක් නෑ. මතක තියාගන්න. හරිද? එතකොට මේක ස්ටෑන්ඩඩ් කන්ට්‍රෝල් කරන්න ඕන නේද එක්කෙනෙක්? ඒ කියන්නේ මෙහෙමයි මේ යන්නේ. හරිද? ඒ වගේ තීන්දුව తీරන ගන්න. හරිද? ethics and principles බලන්නේ. ethics principles protocols. හරිද? මේකට ඕන කෙනෙක් නෑ. ethics ප්‍රොටෝකෝල් කියන්නේ මොනවද කියලාත් මම කියලා දෙන්නම්. ප්‍රොටෝකෝල් කියන්නේ හරියටම නීති වගේ. හරිද? ඒවා බලන්න වෙනම සොසයිටි එකක් ඉන්නවා. ඒකට කියන්නේ the internet society. the internet මෙන්න මේවා අහන්න පුළුවන් සමහරවිට ඉන්ටර්නෙට් එකට ඕන කෙනෙක් ඉන්නවද හුවොත් නෑ. හරිද? මේක ethics principle protocols බලන්න. ඒ කියන්නේ හරියටම කන්ට්‍රෝල් කරන්න වගේ තියෙනවා. මෙන්න මේ ආයතනේ the internet society මේක non profitable company එකක්. හරි? non profitable company එකක්. ඒකට කියන්නේ the internet society කියලා. ඕකත් දාගන්න. හරි? තව නමක් කියනවා. හරිද? මම network devices ටික පොඩ්ඩකට මකනවා. ඔයාලා පොතේ දීලා තියෙන නමක් එන්න ඒකත් මතක තියාගන්න. සමහර වෙලට අහන්න පුළුවන්. ඒකට කියනවා information super highway කියලා. හරි? ඉන්ටර්නෙට් එකට මේගොල්ලෝ කියනවා information super highway. ඒ කියන්නේ සරලව කිව්වොත් මොකක්ද? information අපිට සෑහෙන වේගෙන් access කරන්න පුළුවන් එකට තමයි මේගොල්ලෝ කියන්නේ information super highway කියලා. හරිද? fastest available way to share information with world community. හරි? ඔන්න මේකට ලියා ගන්න. කමියුනිටි එකකට ඉන්ෆෝමේෂන් වේගෙන්ම ෂෙයා කරන්න පුළුවන් වෙන්නේ මොකෙන්ද? ඉන්ටර්නෙට් එක හරහා. ඒ කියන්නේ ඕන රටක ඉන්න කෙනෙක්ට අපි ටග් ගාලා නිකන් Zoom call එකකින් හරි මොකකින් හරි ඊමේල් එකකින් හරි අපිට ඉන්ෆෝමේෂන් ෂෙයා කරන්න පුළුවන්. හරිද? ඒකයි මේකට කියන්නේ මෙන්න මේ නම. මේ නම මතක තියාගන්න. තව මෙන්න මේක ඉන්ටර්නෙට් සොසයිටි. මේකට ඕන කෙනෙක් නැහැ. තව එකක් තියෙනවා. ඉන්ටර්නෙට් පටන් ගත්තේ කොහොමද? පටන් ගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. කොහොමද පටන් ගත්තේ කියලා නිකන් කොහොමද හිතන්නේ? ඉන්ටර්නෙට් පටන් ගත්තේ හිතෙන්නේ නැද්ද? හරිද? ඉන්ටර්නෙට් පටන් ගත්තේ ස්ටාර්ට් උනේ මේක මිලිටරි. ඒ කියන්නේ යුද්ධෙට කට්ටියගේ එක එක ඉන්ෆෝමේෂන් ෂෙයා කරගන්න තමයි පටන් ගත්තේ. අන්න ඒකේ නම තිබුණේ අපානෙට්. හරිද? ඊට පස්සේ මහජනතාවට ඕපන් කරා. ඒ කියන්නේ කට්ටිය ඊට පස්සේ එයාලගේ ඉන්ෆෝමේෂන් ෂෙයා කරගන්නත් මෙහෙම එකතු වෙලා තමයි අපානෙට් එක දැන් වෙද්දි මොකක් වෙලාද තියෙන්නේ? ඉන්ටර්නෙට් කියන එක වෙලා තියෙන්නේ. හරි? තේරුණා නේද මේකේ කියපේවා? නෙට්වර්ක් එකක් කියන්නේ මොකද්ද? ඩිවයිසස් දෙකක් හරි ගොඩක් හරි එකට එකතු වෙලා ඉන්ෆෝමේෂන් රිසෝස් ෂෙයා කරන්න හදාගත්ත එක.
ඒකට තව ඩිවයිසස් උත් ඕනයි. කියන්නේ network devices අනිවාර්යයෙන්ම ඕන. මෙන්න මේ කියන network එකක් හදාගන්න. ඊට පස්සේ internet කියන්නේ network ගොඩක එකතුවක්, collection of networks around the world. හරි? ඉන්ටර්නෙට් එකට ඕන කෙනෙක් නැහැ. ethics principles protocols හදන්නේ the internet society කියන එකෙන්. හරිද? මේක non profitable company එකක්. ඊට පස්සේ ඉන්ටර්නෙට් එකටම තමයි කියන්නේ information super highway කියලා. ඒ කියන්නේ information share කරන්න තියෙන වේගවත්ම පාර හින්දා තමයි ඒක කියන්නේ. ස්ටාර්ට් කරේ මිලිටරි වැඩවලට. ඒකේ නම තමයි අපානෙට්. ඒක දැන් වෙලා තියෙනවා ඉන්ටර්නෙට් එක විදිහට. හරි? හරිනේ? හරි. හරි. ඔකත් ලියාගන්න. මෙතන තියෙන්නේ non profitable company කියලා. හරි? පේන්නේ නැද්ද ඒක? ලිව්වා. හරි. මේ ටිකත් ලියාගත්තද මේ තියෙන සෙට් එක? ඔව්. හරි. හරි. ඔයා හිතන්නේ ඉන්ටර්නෙට් එක දැන් එන්නේ අපේ රටට එන්නේ කොහොමද? Wi-Fi හරහාද කොහොමද? ඉන්ටර්නෙට් එක එන්නේ නිකන් දැනුමට එකක්. ඉන්ටර්නෙට් එක කොහොමද රටකින් රටකට එන්නේ? දැන් රටවල් අතර කනෙක්ෂන් එකක් තියෙනවානේ මං කිව්වේ. අපිට එන්නේ ඉන්දියාවේ ඉඳන් අපේ රටට ෆයිබර් ඔප්ටික්ස් කේබල් එකක් කරහා තමයි එන්නේ. හරිද? ලංකාවට එන්නේ ඉන්දියාවේ ඉඳන් ලංකාවේම නම් මේ ඉන්දියාව නම් ෆයිබර් ඔප්ටික් කේබල් එකක් කරහා තමයි ලංකාවට ඉන්ටර්නෙට් එක එන්නේ. මුහුද යටින් තමයි ඒවා අදින්නේ. හරි? ඒ කියන්නේ හැමතිස්සෙම වයර්ඩ් කනෙක්ෂන් එකක් හොඳයි වයර්ලස් කනෙක්ෂන් එකට වඩා. ඒ කියන්නේ සිග්නල් ඩ්‍රොපින් අඩුයි. ඉස්සරාවේ මේවා හොයාගන්න කලින් ඒ කියන්නේ ෆයිබර් ඔප්ටික්ස් හොයාගන්න කලින් ආවේ අනිත් උගන්නපු වයර්ස් වලින්. දැන් එන්නේ ෆයිබර් ඔප්ටික්ස් වලින්. තේරුණානේ? හරි. ඔව්. මේ ටික ලියාගත්තා? ඔව්. හරි. ඊට පස්සේ බලමු URL එකක් ගැන පොඩ්ඩක් කියලා. ඊට පස්සේ මම domain name ගිහිල්ලා ඊට පස්සේ URL වලට එන්න. හරිද? URL එක කියන එකක් දන්න අතර link එකක් ඔයාලට කියන්නේ link එකක් share කරන්න. දැන් ඔය මොන හරි website එකකට ගියාම link එකක් තියෙනවානේ. අන්න ඒක. හරිද? මේ ටික හරි නේද? හරි. හරි. URL එක කැලේ ටිකක් කියලා ඊට පස්සේ එන්නම් URL එක දැම්ම ගන්න නැහැ. හරිද? URL මේකේ නමේ තේරුම දන්න? නමේ තේරුම? Uniform resource location. Uniform resource locator. හරි. Uniform resource locator එක සිංහල නම පොඩ්ඩක් ඉන්න. ඒකාකාර සම්පත් නිශ්චය. මම ඒකත් නිකන් ලියන්න ඕනනම්. හරිද? URL එකක් කියද්දි දැන් ඔයාලා අපි හිතමු මොකක් හරි facebook.com කියලා. හරි? ඔයාලා හිතන්නේ මෙහෙම ගෙවම වැඩ. දැන් මම ඉන්ටර්නෙට් එකේ ahref කියන එක ඇතුළේ මෙහෙම දැම්මම වැඩ කරාද නැද්ද? වැඩ කරාද නැද්ද? HTML පාඩමේ ahref කියන එක ඇතුළේ මෙහෙම දැම්මම වැඩ කරාද නැද්ද? නෑ. නෑ. මොකද ඉස්සරහට දාන්න ඕන තිබුණේ? මෙන්න http හරි https කියලා වගේ තියෙනවා. හරිද? secured ඒවා :/facebook.com ඊට පස්සේ මොකක් කර අපේ නම / එහෙම යනවා. හරි? මෙන්න මේ වගේ එකකට තමා කියන්නේ මොකද්ද? URL එකක්.
ඒ කියන්නේ මේ URL එකක් කියන එක තියෙන්නේ ඒ කියන්නේ අදාළ ඩොකියුමන්ට් එකකට එකයි. හරිද? ඒ කියන්නේ මොකක් හරි uniquely identify කරන්න මොකක් හරි. ඒ කියන්නේ resource එකක්. හරිද? මොකක් හරි වීඩියෝ එකක්. දැන් අපි හිතමු ඔයාලගේ මොන හරි ඔය NI එකේ ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ සිලබස් එක. හරිද? සිලබස් එකේ ಜಾති දෙකක් තියෙනවානේ සිංහල එකයි ඉංග්‍රීසි සිලබස් එක. එතකොට සිංහල සිලබස් එකට එක ලින්ක් එකක් ඉංග්‍රීසි සිලබස් එකට තව ලින්ක් එකක්. ඒ කියන්නේ නැත්තම් යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න බෑනේ. තේරුණා නේද? හරිද? ඔව්. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන මොකක් හරි රිසෝස් එකක් යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න තියෙන එක. දැන් ඔයාලා Facebook එහෙම මොකෙන්ද බ්‍රවුසර් එකකින් යනවා නම් බලන්න ඔයාගේ යන්න බ්‍රවුසරේ මේ ලින්ක් එක තව ඇඩ් වෙවි යන්නේ. YouTube එකෙත් එහෙමයි. මොකක් හරි එකක් වීඩියෝ එකක් බලද්දි නැත්තම් ඔය මොකක් හරි වෙබ් බ්‍රවුසිං එකක් යද්දි ඉමේජ් එකක් හරි මොකක් හරි සර්ච් කරද්දිත් බලන්න මෙහෙම ස්ලෑෂ් වැදි යනවා. හරිද? දැන් අපි URL එකක් තව ලියලා ඒ කියන්නේ ඔයාලගේ පොතේ තියෙන එකම ලියලා මම පෙන්නන්නම්. දැනට මෙන්න මේ කියන කෑල්ලට වෙන පාටකින් ලියන්න. URL එකේ මෙන්න මේ කෑල්ලට කියනවා නමක් දන්නවද මොකද්ද කියලා? මේකට කියනවා domain name. හරි? මේ domain name එකක් කියන්නේ මොකද්ද? IP එකක් කියන්නේ මොකද්ද? ඔන්න ඔය පොඩ්ඩක් ඔයාලට මතක තියෙන්න ඕන. මේ තියෙන්නේ මොකද්ද? www කියන්නේ world wide web. හරි? මේ තියෙන්නේ මේක සර්විස් එකක්. හරිද? ඉන්ටර්නෙට් එකේ දෙන සර්විස් එකක්. මේ තියෙන්නේ මේකද? hyper text transfer protocol. මම මේවා ගැන වෙනම කරනවා. ඒකින්ද දැනට නිකන් ලියා ගන්න hyper text transfer protocol. ඒ මොකක්ද ඒවා? මොන જાතියද ඒක? ඒවා protocol. hyper text transfer protocol. මේවා මොන જાතියද? protocol જાතියක්. මේවා service જાතියක්. මේ domain name එක. හරිද? මේවල තව තියෙනවා ගොඩක් top level domain කියලා තියෙනවා. හරිද? ඒවා ටික කතා කරන්න තියෙනවා. දැනට URL එකක් කියන්නේ මේකයි. මේකේ තියෙන්නේ මේක. දැනට ඔයාලට ඕන මම මේ කතා කරන්න යන මෙන්න මේක ගැන විතරයි. domain name එකක් ගැන විතරයි කියන්නේ. ඊට පස්සේ මම URL එකේ යන ඒවා ටික වෙනම ආයි කරගෙන යන්න. හරි? මම URL ගැන කරනවා. හරිද? මේ නිකන් briefly නිකන් කියාගෙන යනවා. ඔයාලා පොතේ තියෙන එක මම ලියලා පෙන්නන්න. මොකක්ද ඔයාලා තියෙන්නේ? edu මොකක් හරි slash මෙතන .govlk තියෙන්නේ. slash ebooks slash English ICT PDF. මේක ලියාගත්තනේ uniquely identify resource කියන එක. ඔව්. හරි. මෙතන ලියන්න. identify and resource. ebooks English slash grade 10 English කියලා පොත තියෙන කියලා .pdf. දැන් මම මේ ඔයාලගේ English grade 10 පොත download කරගන්න එක කියලා හිතන්න. මෙහෙම තියෙනවා. මෙන්න මේවට එක එක නම් කියනවා. මේකට මොකද්ද මම කියනවා කිව්වේ?
hyper hyper text මේ protocols ගොඩක් තියෙනවා හරිද ඒවා ආයු ගන්නනවා hypertext transfer protocol තව තියෙනවා file transfer protocol තියෙනවා ඊමේල් වලට ගියාම වෙනම protocol තියෙනවා SMTP IMAP හරිද POP3 වගේ තියෙනවා ඊට පස්සේ මෙන්න මේකෙන් කියන්නේ මොකද්ද worldwide world wide web මේ protocol එකක් කියන්නේ මොකද්ද protocol එකක් කියන්නේ මම protocol ඉස්සරහට කියලා දෙනවා protocol එකක් කියන්නේ මොකක්ද ඔයාලා නිකන් හිතන විදිහට මොකද්ද සිංහලෙන් නම් නියමාවලියක් සරලම කිව්වොත් උපදෙස් සෙට් එකක් හරිද ඒ කියන්නේ රූල්ස් ටිකක් කියලා හිතන්න දැන් අපි හිතමු අපිට පාරේ යන්න කියන්නේ කොයි පැත්තෙන්ද දකුණු පැත්තෙන්නේ හරි දකුණු පැත්තේ යන්න කියන හැබැයි අපිට වමනුත් ගිය හැකි නැත්තම් අපි වාහනයක් කෙලවද්දි කියනවා රතු වැටෙනම නවත්තන්න ඕන කහිරේ හරිද අපිට එහෙම නවත්තන්න නැතුවත් ගිය හැකිනේ අන්න ඒ වගේ තමයි පරිගණ ඒ කියන්නේ ඇත්තටම ඉන්ටර්නෙට් එකට මොකක් හරි වෙබ්සයිට් එකක් ඇක්සස් කරද්දී නැත්නම් අපි මොකක් හරි ඩවුන්ලෝඩින් එකක් කරද්දී ඊමේල් එකක් යවද්දී ඊමේල් එකක් රිසීව් වෙද්දී අන්න ඒ වගේ වට මේගොල්ලෝ නීතිමාලාවක් හදලා තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් තමයි ඉන්ටර්නෙට් එක වැඩ කරන්නේ. නැත්නම් එක එක විදිහට වැඩ වෙන්න ගියොත් ඉන්ටර්නෙට් එක එන අවුල් ජාලයක් වෙනවා. ඒක හින්දා මෙන්න මේ වගේ උපදේශ මාලාවල් තියෙනවා. ප්‍රොටෝකෝල්ස් වලට අනුව තමයි ඉන්ටර්නෙට් එක වැඩ කරන්නේ. හරි? මතක තියාගන්න. මෙන්න මේ සෙට් එක මොකක්ද වෙන්නේ www එකෙන් එහා පැත්තට තියෙන එක මේකට කියනවා අන්න මේක පොඩ්ඩක් මතක තියාගන්න හරිද ඒකට කියනවා domain name හරි සිංහලෙන් නම් වසම් නාමය ඊට පස්සේ මේ ටික මොකද්ද මෙතන ඉඳන් මෙතනට යනකම් ඒ කියන්නේ පාත් එක නේද ඔක යන්නේ හරිද යන රිසෝස් එක තියෙන්නේ දැන් ඒ කියන්නේ මේ සයිට් එක ගත්තොත් මෙහෙම අපි හිතමු සයිට් එක මම ඔයාලට පෙන්නන්න වෙබ්සයිට් එකක් ගත්තොත් ඒකේ ඉන්ඩෙක්ස් ෆයිල් එක තමයි හෝම් එක වගේ කෝල් වෙන්නේ හරිද index.html හරි php හරි ඒකේ ඇතුලේ මෙහෙම ebooks කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා ඒක ඇතුලේ තව ෆෝල්ඩර් එකක් තියෙනවා ඉංග්ලිෂ් කියලා හරි ඒ ෆෝල්ඩරේ ඇතුලේ තමයි තියෙන්නේ මේ grade 10 english.pdf කියන එක හරිද ඔය කියන්නේ යන පාර ඒ කියන්නේ මේකට කියනවා මොකද කියන්නේ සරලව කිව්වොත් path එක මොකද්ද where the resource located resource එක තියෙන්නේ කොහෙද කියන එක තමයි මේක මෙතනට එනකම් විතරයි හරිද ඊට පස්සේ මේ තියෙන්නේ මොකද්ද මේ තියෙන්නේ අදාළ රිසෝස් එක රිසෝස් එකෙත් මේ මොකද්ද ෆයිල් ටයිප් එක එයා දන්නවනේ ෆයිල් ටයිප් එක මේ තියෙන්නේ එතකොට මොකද්ද මේ තියෙන්නේ ෆයිල් නේම් එක තේරුණාද මෙන්න මේවා වැඩි දුර කියලා දෙන්න තියෙනවා http කියන්නේ මොකද්ද https මේවා කියලා දෙන්න යන දැන් කියලා දෙන්න යන්නේ මේ මොකද්ද මේක මේ එක කෑල්ලක් හරිද domain name කියන එක හරි ඒ වලටත් මෙන්න මේක පොඩ අහගන්න අන්තිමට ඒ කියන්නේ අන්තිම ඩොට් එක තියෙන්නේ මේ අන්න ඒකට පස්සේ මේ පැත්තේ තියෙන එකට කියනවා top level domain එක කියලා හරිද අන්තිම හිතට මෙහා පැත්තේ දැන් මේ .gov තිබුණොත් තියෙනවා දැන් මේකේ ලේසි හොයාගන්න මේකේ මොකද්ද top level domain එක .com දැන් මේකේ පොඩ්ඩ අමාරුනේ .gov.lk තේරුණාද top level domain එක කියන්නේ මෙන්න මේ අන්තිමට එනවා තිතක් ඒ තිතට දකුණු පැත්තේ තියෙන එකට තමයි top level domain එක කියලා කියන්නේ හරිද මේක
පටලවා ගන්න නැතුව ලස්සනට ලියා ගන්න. හරි. URL එකක් කියන්නේ මොකද්ද? Uniform Resource Locator එකක්. හරිද? ඒකෙන් කියන්නේ මොකක් හරි ඉන්ටර්නෙට් එකේ තියෙන වෙබ් පේජ් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ෆයිල් එකක් වෙන්න පුළුවන්. හරිද? URL එකකින් හොයන්න පුළුවන් ඕනම වෙබ් පේජ් එකක් නැත්නම් මොකක් හරි ෆයිල් එකක්. හරි ෆයිල් එකක් වීඩියෝ ෆයිල් එකක්, ඔඩියෝ ෆයිල් එකක් ඕනම එකක් හොයන්න පාවිච්චි කරන එකක් ඉන්ටර්නෙට් එක ඇතුලේ. හරි. දැන් ඔයාලගේ මොකද්ද මම ඔයාලට මේවල කියලා දුන්නේ මොකද්ද වර්ඩ් වල කියලා දුන්නේ ලින්ක්ස් දාන විදිය ඇතුලේ අපේ PC එක ඇතුලේ තියෙන එකට ලින්ක් එකක් දාන්න පුළුවන්. එතකොට යන්නේ c/ මොකක් කර එහෙමනේ යන්නේ c user/ එහෙම යන්නේ. දැන් මේ කතා කරන්නේ URL ගැන ඉන්ටර්නෙට් එක ඇතුලේ තියෙන රිසෝස් එකක් හොයාගන්න තියෙන ලේසි පාරක්. ඒවා මෙහෙම තමයි හොයන්නේ. හරි නේද? මේක කියනවා HTTPS World Wide Web. මෙන්න මේ ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. මේකත් පොඩ්ඩක් මතක තියාගන්න. මේකට කියනවා top level domain කියලා. මේ path එක file type. හරි. හරිද ඒක? ලියාගත්තද? ලියනවා සර්. හරි. හරි දැන් මේකේ මම තව ඩොමේන් වර්ග ගැන ටිකක් නිකන් කියන්න යන්නේ. හරි ඩොමේන් නේම් එකක් කියන්නේ මේ www. නැතුව මෙන්න මේ ටික විතරයි. හරිද? මේ කැලේ විතරනේ ඩොමේන් කියලා තිබුණේ. ඒකේ টপ ලෙවල් ඩොමේන් කියන්නේ මොකද්ද? මෙන්න මේ අන්තිම තිතට මෙහා පැත්තේ තියෙන එක තමයි টপ ලෙවල් ඩොමේන් එක කියන්නේ. හරි? මේ වගේ වෙබ් හොස්ටිං වගේ කරද්දි තියෙනවා එච්චර නෑ GoDaddy ඒ වලින් අපි ගන්නෙ. මම ඒක කියලා දෙන්නම්. ඒ වලින් අපි ඉන්ටර්නෙට් එකේ ස්පේස් එකක් අරගෙන ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් අපි ගන්නේ ස්ටැටික් IP එකක් ගන්නෙ. ස්ටැටික් IP එකක් අරගෙන ඒකට නමක් සයින් කරගෙන තමයි අපි වෙබ්සයිට් එකක් දාන්නේ. හරි අපි එන්නේ ස්ටැටික් IP වලින් නෙමෙයි. අපිට තියෙන ඩයිනමික් අපි ඉන්ටර්නෙට් එකට යන්නේ ඩයිනමික් IP වලින්. ඒවත් කියලා දෙන්නම් මොනවද IP ඇඩ්‍රස් කියනවා තාම දන්නේ නැනේ. හරි. ඩොමේන් කියලා ගත්තම හරි URL එකේ කැලලන්නේ ඩොමේන් නේම් කියලා තියෙන්නේ හරිද? ඒකේ මම කව টপ ලෙවල් ඩොමේන්ස් කියලා. මොකද දැන් මෙහෙම ගත්තොත් ඩොමේන් එකක් විතරයි ලියන්නේ. google.com මොකද්ද? එතකොට මේක තමයි මේකට දාලා টপ ලෙවල් ඩොමේන් එක. තව nie.lk මේක টপ ලෙවල් ඩොමේන් එක වෙන්නේ මේක. හරි? ඔයාලගේ පොතේ වගුවකුත් තියෙනවා. තියෙන ටික මම ටක් ගාලා ඔයාලා ලියලා පෙන්නන්න. මේ දෙන්නේ google.com කියලා තිබුණොත් මොකද ඒකේ දැන් මෙහෙමනේ URL එකයි URL එක දැන් මට මේකේ කියන්න මේකේ මොකද්ද ඩොමේන් නේම් එක කියන්නේ මොකද්ද টপ ලෙවල් ඩොමේන් එක මොකද්ද කියන්න බා මේකේ ඩොමේන් නේම් එක වෙන්නේ මොකද්ද google.com මේකේ ඩොමේන් නේම් එක වෙන්නේ මෙන්න මේ කැලල හරිද টপ ලෙවල් ඩොමේන් එක වෙන්නේ .com මේක හරි
තව එකක් මෙන්න මේ ටිකත් ලියනවා. දැන් මාර ඉස්සෙල්ලා එකක් ලිව්වේ. මේ ටික මෙහෙම තියෙනවා. මේකෙන් කියන්නේ මොකද්ද .gov.lk. ඒ කියන්නේ මේක ගවර්න්මන්ට් එකට අයිති එකක්. මේක ලංකාවේ තියෙන කියලා තමයි කියන්නේ. එතකොට මේකේ ඩොමේන් නේම් එක වෙන්නේ මොකද්ද? මේ www එකට මෙන්න මේ කැලේ තමයි ඩොමේන් නේම් එක. මේක තමයි top level ඩොමේන් එක වෙන්නේ. හරි? හරි. දැන් අර ඊට පස්සේ එකක් කරේ අර මොකද්ද මේ තව එකක් පෙන්නන්න. වෙබ් පේජ් එකක් ලින්ක් කරලා තියෙන එකක්. හරි? abc.com මොකක් හරි මම මේ නමක් හරිද? මේ මොකක්ද? මේක මට කියලා පෙන්නන්න මේකේ මොනවද? මේ තියෙන hypertext transfer protocol එක. ඒවා දැන් මම කතා කරන්නේ නැහැ. මේ තියෙන world wide web. හරිද? ඒ සර්විස් එකක්. මේ කෑල්ල මොකද්ද වෙන්නේ? domain name. මේ domain name එක. එතකොට මේ මොකද්ද? path. මේ path. හරිද? මේ තියෙන්නේ අපි හොයන resource එක. ඒ කියන්නේ මේක අපි හොයලා තියෙන්නේ මොකද්ද? මේ web page එකක් තමයි හොයලා තියෙන්නේ. හරි? තේරුණාද? එතකොට මේකේ top level domain එක වෙන්නේ මේක. හරි? තේරුණාද? URL එකක් ගත්තම ඒකේ අපි top level domains හොයාගන්නේ මෙන්න මෙහෙම. ඔයාලා තියෙන්නේ ඔයාලගේ මට්ටමේ තියෙන top level domains තමයි. මම ඊට පස්සේ කියලා දෙන්න URI එකක් කියන්නේ මොකද්ද? URL එක. ඔයාලට තියෙන්නේ මෙච්චරයි. හරි? ඔයත් පොඩ නෝට් එකක් දාගන්න. හරිද? ඒක ලියගත්තා? Next. ඊට පස්සේ domains ಜಾති තියෙනවා. දැන් ඔයාලා දැකලා ඇති මොකද ලංකාවේ ගොඩ සයිට් ඉවර වෙන්නේ .lk. හරි ඉන්දියාව නම් .in. අන්න ඒ වගේ එක රටවල් වලට වෙන් වෙච්ච ඒවාත් තියෙනවා. තව ඕගනයිසේෂන් නම් .org, .com, .net. හරිද? .net කියන ෆ්‍රේම්වර්ක් එක ගැන මේ ඉවර වෙන්නේ .net කියන එකෙන්. හරි ඒ වගේ ඩොමේන්ස් තියෙනවා. මම ඒවා ටිකක් නිකන් ලියන්නම්. මේක හරිද ඉවරද? හරි. හරි. මම top level domain ටික නිකන් ලියාගෙන යනවා. මේක හරි පිළිවෙලට නෝට් එකක් තියාගන්න නැත්නම් පැටලෙන්න පුළුවන්. ටිකක් ලොකු පාඩමක්. හරි. මේකේ තියෙනවා මේ category wise හරිද? .com. com කියන්නේ commercial ඒවට තමයි commercial ඒවට තමයි .com ගන්න. හරි. ඊට පස්සේ .org. org. ඕගනයිසේෂන්. ඉස්සර මේවට ඒ කියන්නේ දැන් අපි ඕගනයිසේෂන් එක ගන්න අනිවාර්යයෙන්ම .org ගන්න ඕන. හරිද? අපි ගවර්න්මන්ට් මොකක් කරන අනිවාර්යයෙන්ම .gov ගන්න ඕන. එහෙම රෙස්ට්‍රික්ෂන් එකක් තිබුණා ඉස්සර. හැබැයි දැන් ඒක අයින් කරා.
දැන් අපිට මේ සයිට් එකේ නමින් හොයාගන්න බෑ මේක ඇත්තටම ඕගනයිසේෂන් එකක්ද මොකක්ද කියලා. දැන් අපි මොකක් කර දාන්නත් අපිට .org එකක් ගන්න පුළුවන් නැත්නම් .com එකක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ GoDaddy ලගේ තියෙනවා. තව Bluehost කියලා තියෙනවා. හරි අන්න ඒ වගේ එක එක හොස්ටිං ප්‍රොවයිඩර්ස් වලින් තමයි මේවා ගන්නෙ. ඒවා දැම්ම ඕනේ නැහැ. .org තව තියෙනවා .net .net කියන්නේ network infrastructures. හරි ඊට පස්සේ .edu මේ ටික ලියා ගන්න මේවා educational sites මොන හරි යනවා නම් .edu තව .gov කියන්නේ government use ඊට පස්සේ තියෙනවා .mil military මං ලියන ගාම ලියාගෙන යන්න .military තියෙනවා ඊට පස්සේ .int international මේ වගේ ගොඩක් තියෙනවා හරිද තව .biz කියලා තියෙනවා බිස්නස් වලට මේ ටික ඇති හරිද මෙන්න මේ වගේ ඒවා තියෙනවා කැටගරි වයිස් ඒවා තියෙනවා තව එක එක රටෙන් රටට වෙන් වෙච්ච ඒවායි කියන්නේ .lk හරි ඒ වගේ තියෙනවා දැන් ලංකාවේ ගොඩක් ඒවා යන්නේ කන්ට්‍රි එකට වෙන් වෙච්ච ඒවා ඒ කියන්නේ ජියෝග්‍රැෆිකල් ඒරියා .lk කියන්නේ ශ්‍රී ලංකා .in කියන්නේ ඉන්දියා හරි තව තියෙනවා කැනඩා වලට .ca හරි කැනඩා වලට තව ඕස්ට්‍රේලියා වලට .au මේ වගේ තියෙනවා හරි ඕස්ට්‍රේලියා ජපාන් වලට .jp .uk United Kingdom හරි තව රෂියා වලට ru හරි රෂියා වලට ru තව තියෙනවා US United States හරිද මෙන්න මේ වගේ top level domains තියෙනවා හරිද මේවා ගැන පොඩි අයිඩියා එකක් තියෙන්න ඕන මේ වලින් කියන්නේ මේවා මොනවා ගැන තියෙනවද මේ කන්ට්‍රි එක ගැන මේකේ තියෙන්නේ මේ මොන જાතියේ බිස්නස් එකක්ද අපි කිව්වොත් කැටගරි එක කැටගරි එක පෙන්වන්න තමයි මෙයා තියෙන අරක තියෙන කන්ට්‍රි එක පෙන්වන්න හරි තේරුණාද මේකෙත් ලස්සන ඔව් කමෙන්ට් එකක් තියාගන්න හරි හරි හරිද ඒක ලියාගත්තද ඔව් හරි
හරි දැන් කතා කරන්න යන්නේ කොහොමද ඩොමයින් නේම් එකක් හැදෙන්නේ මොකක්ද IP ඇඩ්‍රස් එකක් කියන්නේ අන්න ඒ කතාව තමයි කතා කරන්න යන්නේ. හරි ඩොමයින් නේම් වල අපි මොනවද දැන් කතා කරේ ඩොමයින් නේම් එකක් කියන්නේ මොකක්ද ඊට පස්සේ ඒකේ টොප් ලෙවල් ඩොමයින් එක හොයාගන්නේ කොහොමද කියන එක තමයි කතා කරේ. හරි ඊට පස්සේ URL එකේ කතා කරන්න තියෙනවා World Wide Web ඒ ටික කතා කරන්න තියෙනවා ඒව කතා කරනවා. ඊට පස්සේ මෙහා පැත්තට යනවා මේක පාත් එක මොකද්ද ඊට පස්සේ රිසෝස් එක මොකද්ද හොයන්න කියලා ඔයා දන්නවා. හරි টොප් ලෙවල් ඩොමයින් එකයි ඒ ටික හොයන්න දාන්න. බලමු අපි ඩොමයින් නේම් එකක් කොහොමද එන්නේ ඇත්තටම ඉන්ටර්නෙට් එකේ ස්පේස් එකට කියන්නේ මොකද්ද අන්න ඒ වගේ බලමු. හරි මේක හරිනේ මොකක්ද හරි දැන් අපි බලමු ඉන්ටර්නෙට් එකේ මොකක්ද IP ඇඩ්‍රස් එකක් කියලා කියන්නේ කියලා. IP කියන එකේ තේරුම ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ඇඩ්‍රස්. හරිද? ඇඩ්‍රස් එක දාගන්න. IP කියන එකේ තේරුම තමයි මේ. IP ඇඩ්‍රස් එකකින් කරන්නේ ඩිවයිස් එකක් මොකක්ද කියලා හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න එක. Address used to uniquely identify device connected to the internet. හරි දැන් අපේ ගෙදරක් හොයාගෙන අපේ ගෙදර ඇඩ්‍රස් එකන්නේ ඒ වගේ uniquely identify computer නැත්නම් අපි දාමු device කියලා. හරි device කියන්නේ එතකොට phone එකකින් ගියත් ඒකත් එනවා tab එක. හරි ඒ computer එක නෙමෙයිනේ device on internet. මේකෙන් කරන්නේ uniquely identify කරගන්නවා ඉන්ටර්නෙට් එක ඇතුළේ තියෙන device එකක්. හරි on the internet දාන්න ඕන. URL එකකින් කරේ මොකද්ද මොකක් හරි රිසෝස් එකක් තියෙන තැනක් තමයි එකෙන් identify කරගත්තේ. මේකෙන් මොකක්ද identify කරගන්නේ uniquely identify device. ගොඩක් වෙලේට මේක කම්පියුටර් එකක් වෙන්න පුළුවන් මොකක් හරි ෆෝන් එකක් වෙන්න පුළුවන්. හරි මෙයා කොහෙද ඉන්නේ ඒ ටික identify කරන්න පුළුවන්. අපි අර මොකද්ද බැහුවේ ඉන්ටර්නෙට් යන්න බෑ Facebook යන්න බෑ එහෙම කියලා. එතකොටත් කරේ කට්ටිය VPN දාගෙන IP ඇඩ්‍රස් එක මාරු වෙනවා. VPN එකෙන් ඊට වඩා දේවල් වෙනවා. සරලවම අපේ කට්ටිය ගියේ ලංකාවේ තිබිච්ච IP ඇඩ්‍රස් දැන් ඒ කාලෙදී ලංකාවේ තිබිච්ච IP ඇඩ්‍රස් ටික හොයාගන්න පුළුවන් මේක කොහෙන්ද එන්නේ මොන ජියෝග්‍රැෆිකල් ඒරියා එකෙන්ද එන්නේ ඒ ටික හොයාගන්න පුළුවන්. හරිද? ලංකාවේ ටික හොයලා ඒ ටික බ්ලොක් කරලා දැම්ම Facebook යන්න බෑ ඒ ටික යන්න බෑ. හරිද? මේ VPN එකක් දාගෙන අපි කරේ අපේ IP ඇඩ්‍රස් එක මාරු කරගෙන අපි ගියා ඒ සයිට්ස් වලට. හරිද? VPN එක මීට වඩා දේවල් කරනවා security wise ඒවා තියෙනවා. VPN සල්ලි දීලා ගන්න ඒවා තියෙනවා. හරි? එහෙම තියෙනවා. හරි IP address එකක් කියන්නේ uniquely identified device on the internet. ඔන්න ඔය කැල්ල ලියා ගන්න. IP address වල පොඩ්ඩක් තියෙනවා ගොඩක් කතා කරන්න. මේක දෙන්නේ අපිට දෙන්නේ නම් ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ඩයිනමික් IP දෙන්නේ. ඒ ගැන මම කියන්න.
ඊට පස්සේ මේකේ තියෙනවා versions දැනට එකක් IP version 4 එකයි ඒකේ IP addresses මදි වෙච්ච හින්දා IP version 6 එකයි. හරි? IP version 4 එකයි IP version 6 එකයි කියලා ಜಾති දෙකක් තියෙනවා. හරි? ඔයාලගේ මට්ටමට මේ IP version 6 එක නෑ. මම ඒක පස්සේ පෙන්නන්නම්. හරිද? ඔයාලගේ මට්ටමට මේක ගන්නන්න නෑ. කියන්නේ IP version එකෙන් 4.3 billion addresses හැදුවා. මෙයාගෙන් හදන්න පුළුවන් වුණා එකින් එකට වෙනස් address 4.3 billion addresses හදන්න පුළුවන් වුණා. ඒක මදි වෙච්ච හින්දා තමයි මේකට යන්න උනේ මිනිස්සුන්ට. තාම ලංකාවේ පාවිච්චි කරන්නේ ලංකාවේ දෙන SLT ලා නැත්තම් dialog ඒගොල්ලෝ අපිට දෙන්නේ IP version 4 addresses තමයි දෙන්නේ. හරි? මේක ලියා ගන්න IP addresses මේ නිකන් නෝට් එක assigned by ISP කියන එකේ තේරුම internet service service provider. provider. හරිද? ලංකාවේ ඉන්නේ SLT ඉන්නවා, dialog ඉන්නවා, mobitel ඉන්නවා, hutch තව මොකක්ද එකක් තියෙනවා. මොකක්ද beltel ද මොකක්ද එකක් තියෙනවා. හරිද? අන්න ඒ වගේ ඒවා තමයි. දැනට නිකන් දැනගන්න IP addressing කරන්නේ uniquely identified device on the internet. versions දෙකක් තියෙනවා. IP version 4 එකයි IP version 6 එකයි. IP version 4 එකේ මෙන්න මෙච්චර ගානක addresses දුන්නා. ඒක මදි වෙච්ච හින්දා තමයි IP version 6 එකට ගියේ 2000ට කලින්. හරිද? ඒ කියන්නේ දැන් එක එක්කෙනෙක් ළඟ උන දැන් අපි ළඟ උනම් මල් ළඟත් ෆෝන් 3යි, ලැප් එකයි, ටැබ් එකයි. හරිද? එහෙම තියෙනවනේ. එතකොට එක්කෙනෙක්ටම ඩිවයිස් 3-4ක් තියෙනවා. ජනගහනය සෑහෙන ලොක් ගන්නනේ බිලියන් 6ක් හරි 7ක් හරි ඒ වගේ. ඒකෙ හින්දා මේ ගාන මදි වුණා. ඒකෙ හින්දා version 6 එකට ගියා. තාම ලංකාවේ ගොඩක් වෙලට පාවිච්චි කරන IP version 4. කියන්නේ IP version 4 කියන්නේ IP version 4 එකට හදපු ඒවා තමයි තියෙන්නේ. අපිට SLT එකේ තියෙන hub එක, switch එක, route එක ඒවා IP version 4 එකට හදපු ඒවා තමයි අපිට ඔය දැන් දෙන්නේ. හරි? මේ ටික ටක් ගාලා දාගන්න. දැන්ට ලංකාවේ යොසන IP version 4 කියලාත් නිකන් ලියා ගන්න. හරි? හරි නේද? හරි. identify කරන device එකක් ඉන්ටර්නෙට් එකේ. ඒකට කියනවා IP address එකක් කියලා. හරි? ඊට පස්සේ IP version 4 ගැන තමයි කතා කරන්නේ. 6 ගැන මම අන්තිමේට පෙන්නන්නම් මේ මොකද්ද? කොච්චර addresses ගානක් තියෙනවද? හරි? එහෙම. අපි version 4 එක ඔයාලට කියන්නේ මිනිස්සුන්ට තේරෙන්න විදිහට මේ වලින් ගණන් හදන්න තියෙනවා networking වලට ඉස්සරහට ඔයාලා campus එකේ මොකක් හරි ඉගෙන ගත්තොත් එහෙම තියෙනවා. හරිද? මේක තියෙන්නේ මේක bit ගාන 32 bit ඉඩක් තමයි ගන්නෙ. හරි? නිකන් මතක තියාගන්න මේක bit 32.
දවල් නම්බ සිස්ටම් වල එහෙම කියලා දුන්නා නේද BCD එකට බිට් කීයද එහෙම කියලා දුන්න මතකයි නේද හරි තව ASCII එකට බිට් කීයද ASCII එකට බිට් කීයද 7යි එහෙම කියලා දුන්නා මතකයිනේ ඒ කියන්නේ ඔව්. ගණන් ඉඩ ඒ වගේ හරි IP address එකට බිට් කීයක් තියෙනවද IP version 4 එක ගැන තමයි දැන් කතා කරන්නේ ඔයාලට තියෙන 4 එක ගැන හින්දා හරි මේකේ ಜಾති දෙකක් තියෙනවා එක්ක මේක බයිනරි විදිහට පෙන්වන්න පුළුවන් නැත්නම් ඩෙසිමල් මේකට කියනවා මොකද්ද ඩොටඩ් ඩෙසිමල් නැත්නම් බයිනරි විදිහටත් පෙන්වන්න පුළුවන් හරි බයිනරි විදිහටත් පෙන්වන්න පුළුවන් මම ඩොටඩ් ඩෙසිමල් එකකින් පෙන්වන එක නිකන් පෙන්වන්න මෙන්න මෙහෙමයි තියෙන්නේ හරිද මම කියවන දැන් 32 bit කියලා 32 bit කියන්නේ කීයද 8 16 24 32 මෙන්න මෙහෙම තමයි තියෙන්නේ මම බයිනරි වලින් කියව බයිනරි වල තියෙන්න පුළුවන් මොනවා විතරද 1යි 0යි එකයි හරිද එතකොට තියෙන්න පුළුවන් පොඩිම ගාන තමයි 1 2 3 4 5 6 7 8 එක 8 ගොඩයි මෙන්න මේ වලින් ගණන් හදන්න දෙනවා කැම්පස් වල වගේ ඔයාලට එන්නේ නැහැ හරිද මේ තමයි තියෙන්න පුළුවන් පොඩිම අගය හරිද තියෙන්න පුළුවන් චූටි මගේ ඒ කියන්නේ ඔක්කොම බිංදු ඒවා ගොඩක් හරි ඊට පස්සේ වෙනස් වෙන්න පුළුවන් මේ ඔක්කොම බිංදුවයි මෙන්න අන්තිම එක 1 හරි ඊට පස්සේ ආයේ මේක එක අන්න ඒ වගේ අපිට සංඛ්‍යා කීයක් විතර හදන්න පුළුවන්ද ආසන්න වශයෙන් මම දැන් ඉස්සෙල්ලා කිව්වා කීයක්ද ආසන්න වශයෙන් කීයක් හදන්න පුළුවන්ද 4.3 billion address මේකෙන් හදන්න පුළුවන් තේරුණාද තියෙන්න පුළුවන් වැඩිම මෙහෙම මෙහෙම වැඩි වෙලා තියෙන්න පුළුවන් වැඩිම ගාන කීයද 1 2 3 4 හරි එකේවා හරිද මේක තමයි තියෙන්න පුළුවන් උපරිම ගාන ඒ දෙක තේරුණාද බයිනරි ඔව්. යන ඔයාලට මේක එන්නේ නැහැ හරිද ඒකෙන්ද මම ඉතරම් කතරයක් දානවා මම නිකන් කියලා දුන්නේ මේක එන්නේ නැහැ හරි එතකොට තියෙන්න පුළුවන් පොඩිම ගාන මේ කීයද මේක ඩෙසිමල් වලට හැරෙවුවොත් මේ බිංදුවයි හරි තියෙන්න පුළුවන් උපරිම ගාන 255යි හරි මේක හරවල බලන්න අනිත් පැත්තට මේ එන්නේ 255 හරි හරි. මේ එන්නේ 255 එතකොට දැන් ඒකම අපි ඩෙසිමල් වලින් ලිව්වොත් කීයද මෙතනට එන්න පුළුවන් 192යි 168යි 1යි 1 ඔයාලට එන්නේ මේක ඇත්තටම ඔයාලෙන් අහන්නේ ප්‍රශ්නේ මේකේ හරි IP version 4 address එකක් වෙන්නේ කීයද? ඒ කියන්නේ දැන් මේක එතකොට තියෙන්න පුළුවන් ගානවල කීයද? මම මේක කොටු විදිහට ඇඳුවොත් හරිද? මේවත් ඒ වගේ කොටු විදිහට ඇඳ ගන්න. මේකේ තියෙන්න පුළුවන් රේන්ජ් එක කීයද? එකකට තියෙන්න පුළුවන් උපරිම ගාන බිංදුවේ ඉඳන් අවමය බිංදුවේ ඉඳන් උපරිමය 255ට යනකම් විතරයි තියෙන්න පුළුවන්. හරි? මෙයාගේ රේන්ජ් එක බිංදුවේ ඉඳන් 255ට විතරයි. එතකොට මෙයාගේ තියෙන චූටි මේක මොකද්ද? පොඩි මේක දෙක මෙන්න මේකම බයිනරි ලියපු එකක් තමයි තියෙන්නේ. තියෙන්න පුළුවන් උපරිම එක මේක නේද? හරි නේද? හරි. හරි. දැන් මම ඔයාලට එක එක්සර්සයිස් ටිකක් දෙනවා. මේවා හරි නම්බර්ද වැරදි මේ වලෙන් අහන්න ඩොටඩ් ඩෙසිමල් විතරයි. හරි ඔයාලා 10 නේ තාම. 192යි මේ එක්සර්සයිසස් ටිකක් හරිද? මේක හරි නම්බරයක්ද නැද්ද? නෑ. නෑ. ඇයි මේක 256 තියෙන හින්දා මේක wrong. හරි. මේක
හරිද වැරදිද? ඔක හරි එකක්ද වැරදි එකක්ද? දෙවෙනි ලිව් එකේ මෙන්න මේක කියන්න බා. මොකද්ද? ඒක ඇයි මේක රෝන් කියන්නේ මේකේ කෑලි හතරක් නෑනේ 1යි 2යි 3යි. IP version 4 address එකක් තමයි ඔයාලෙන් අහන්නේ. හරිද? මේක කෑලි 3යිනේ තියෙන්නේ. හරිද? ඒකෙන් හින්දා වැරදි. හරියටම එන්න නම් මොකක්ද 192යි මෙහෙම තිබ්බනම් හරි. මේ කෑලි හතරක් තියෙන්නත් ඕන. මේකේ කන්ඩිෂන්ස් මොනවද? මෙම තිතට කලින් කෑලි හතරක් තියෙන්නත් ඕන. ඒක එක සෙට් එක තියෙන්න පුළුවන් වැලියුස් කීයද? 0 ඉඳන් 255ට වෙනකම් විතරයි. තේරුණාද? ඔය දැන් කියපු ටික? ඔව්. හරි. බිට් කීයක එකක්ද මේ IP version 4 කියන්නේ 32 බිට් එකක්. ඒකේ තියෙන්න පුළුවන් ಜಾති දෙකයි dotted decimal එකයි binary එක. මම මේ binary එකෙන් කරේ මෙන්න මේ ගාන තියනවා කියලා පෙන්නපු එක. හරි. හරි. තේරුණාද? මෙන්න මේක ඔව්. ලියාගන්න. මෙතන තියෙන addresses ගාන 4.3 billion. billion addresses තියෙන්න පුළුවන්. මේක දාගන්න. හරි. තේරුණා ඕකේ යන විදිය? IP version 4 විතරයි ඔයාලට තියෙන්නේ. ඒකේ 4.3 billion addresses තියෙනවා. හැබැයි දැන් ඒක මදි වෙච්ච හින්දා IP version 6 වලට ගිහිල්ලා තියෙනවා. ඔය ඔයාලා මට්ටමට තියෙන IP version 4 ගැන කතා කරන්න විතරයි. හරි ඊට පස්සේ දෙකම කතා කරලා ඔයාලට පැටලෙනවා. ඔයාලා තම 10නේ. හරි. 11යි. මොකද? 11යි. 11යි ඔව් හරි. බයිනරි එකත් ලියාගන්න ඔව් ඕනේද? ලියාගන්න. ඒ කියන්නේ එතකොට ඔයාලට තේරෙනවනේ බිට් 32 බිට් කියන එකේ තේරුම. ඒ කියන්නේ 8 8 16 24 32. පොඩි මේක බිට්නේ. හරිද? අන්න ඒ විදිහට තමයි එකතු වෙලා තියෙන්නේ, හැදිලා තියෙන්නේ කියලා තේරෙනවා. හරිද ඉවරද? නෑ. හරි. හරි ඔයාලා පොතේ තියෙන එන චුට්ටයි මොකද්ද තියෙන්නේ? IP addresses are used to identify used to individually identify all the computers in the internet. ඔයාලා කියලා තියෙන computers විතරයි කියලා. හැබැයි devices උත් අයිති වෙනවා. හරිද? ඒ කියන්නේ phone එක tab එකේ ඒවත් අයිති වෙනවා. SIM එකක් දාලා ගියොත් the IP addresses indicated in 4 values from 0 to 255. ඔයාලට IP version 6 එකක් තියෙනවද කියලා නැහැ, නිකන් තියෙන්නේ. ඔයාලගේ මට්ටමට IP version 4 එකේ 0.255ට තියෙනවා. Separated by decimal point. This is called dotted decimal notation. මම කිව්වේ dotted decimal notation එක තමයි ඔය උඩ ලිව්වේ. ඊට පස්සේ binary notation එක ගැන ඔයාලට එහෙම ලොකුවට නැහැ. ඊට පස්සේ තියෙනවා these IP addresses are assigned by an internet service provider, ISP. මම කිව්වා internet service provider තමයි මේවා දෙන්නේ. is a an internet service provider is a company and it provide access to internet. For this, the ISP
charges a fee for the service. ඒ කියන්නේ ඉන්ටර්නෙට් දෙනාට ඒගොල්ලෝ charge එකක් ගන්නවා. හරිද? හරි. හරි. දැන් බලමු අපි කිව්වනේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් දෙන්නේ කියලා මේ IP addresses. හරි. IP addresses දෙන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. හැබැයි ඒගොල්ලෝ අපිට මේකෙන් මේකට charge එකක් ගන්න. හරි. මම මේ 4.3 බිලියන් හැදෙන්නේ කොහොමද කියලා පෙන්නන්න නිකන් ඒක ඕනෙත් නැහැ. හරි. නිකන් පෙන්නන්න. මම කියවනේ 4.3 බිලියන් ඇඩ්‍රසස් තියෙනවා කියලා. මේක මකනවා. දැන් මොක IP address IP version 4 ගැන තමයි කතා කරන්නේ. මෙන්න මෙහෙම කැලේ අතරක් තියෙනවා. මේක තියෙන්න පුළුවන් කීයද මම කිව්වා 0 ඉඳන් 255ට. එතකොට ඔක්කොම සංඛ්‍යා කීයක් තියෙනවද? 255ද 256ද? දැන් හතේ පාදේ ගමුකෝ. හතේ පාදේ නෙමෙයි අටේ පාදේ ගමු. අටේ පාදේ ගත්තොත් 0 ඉඳලා 7 වෙනකන් මං කියවේ තියනවා කියලා. එතකොට සංඛ්‍යා කීයක් තියෙනවද? සංඛ්‍යා කීයක් තියෙනවද? 0 1 2 3 4 5 6 7. එතකොට සංඛ්‍යා 8ක් තියෙනවා. මෙහෙම ගත්තොත් මේකේ සංඛ්‍යා කීයක් තියෙනවද? 0 ඉඳන් 255ට ගත්තොත් සංඛ්‍යා 256ක්. මයික් එක අන්මියුට් කරන්න මොකක් කරුවාගේ බැර. ඇහෙන්නේ නැහැ. ආයෙ බලන්න. හරි. අහන් ඉන්න. සංඛ්‍යා 256ක් තියෙනවා. මෙතනත් 256ක් තියෙනවා. මෙතනත් 256ක් තියෙනවා. මෙතනත් 256ක් තියෙනවා. එතකොට ඔය ටික වැඩි කරාම එනවා අල්ලක් එක මන්ද එක 294යි 967යි 296 හරිද? මෙන්න මේක ආසන්න අගයට වැටෙව්වම 4.3 බිලියන් මෙන්න මෙච්චරක් එනවා. හරිද? මේකෙන් තමයි මම කිව්වේ ඇඩ්‍රස් IP version 4 එකේ මේ තියෙන්නේ. IP version 4 එකේ මෙන්න මෙච්චරක්. අර ඉස්සරහට ඉගෙන ගත්තොත් තියෙන සංකරණ හා සංයෝජන කියන පාඩම. හරි. ඔන්න ඕකත් ලියා ගන්න මෙන්න මෙච්චරක් ඇඩ්‍රසස් තියෙනවා කියලා. හරිද? ලියාගත්තා? නෑ. හරි ටක් ගාලා ලියාගන්න. හරි ඊට පස්සේ මේකේ පටල ගන්න එපා IP address එකකින් කරන්නේ uniquely identify කරගන්නවා කම්පියුටර් නැත්නම් device එකක් මොකෙන්ද URL එකකින් කරේ resource එකක් මොකක් කර HTML file එකක් නැත්නම් web page එකක් ඒව එකක් uniquely identify කරගන්න එක තමයි දැන් IP addresses වල තියෙනවා ಜಾති දෙකක් මෙච්චර දුර වල නෑ ඒත් මම නිකන් කියලා දෙන්න එකක් තියෙනවා dynamic IP address හරිද dynamic IP addresses තියෙනවා static addresses මෙන්න මෙහෙමයි හරි මුලින් මම කියලා දෙන්න static IP addresses කියලා දැන් static IP address එකක් කියලා හිතමු මොකක් හරි අපි
ඉස්කෝලට යනවා හරි ළමයි ස්කෝල්ට යන්න පුළුවන් ඉස්කෝලේ හැමතිස්සම ස්ටැටික් විදිහට තියෙන්න ඕනේ. ඒ කියන්නේ තියෙන තැනම තියෙන්න ඕනේ. ඒ වලගේ ඉස්කෝලේ වැල්ලවත් වෙනවා. වැල්ලවත්තේ ඒ ඇඩ්‍රස් එකේ හැමතිස්සම තියෙනවනේ ඉස්කෝලේ. හරි? තේරුණාද? ඉස්කෝලේ ඒ ඇඩ්‍රස් එකේම තියෙනවා. සේම් ඇඩ්‍රස් එකේම ඉස්කෝලේ තියෙන්න ඕන. එහෙම. හරිද? හැබැයි ළමයි එන්නේ මොනවලින්ද? ළමයි සමහර ළමයින්ට එන්න පුළුවන්. පයින් එන්න පුළුවන්. හරිද? නැත්තම් කාර් එකේ එන්න පුළුවන් සමහර අයට ඉස්කෝලේට. සමහර අයට කෝච්චි හැමදාම එකම එකේ එන්න ඕන කියලා දැන් කාර් එක කෙනෙක් ඉන්න පුළුවන්. සමහර දවස් පයින් එන්න. සමහර කෙනෙක්ට බයික් එකේ බස් එකේ. එහෙම එන්න පුළුවන් නේ. හරි? මෙහෙම හිතාගන්න. මෙන්න මේ වගේ තියෙන එකක්. හරිද? හැමදාම එකම තැන තියෙන්න ඕන. අන්න ඒ වගේ වට තියෙනවා ස්ටැටික් IP. හරිද? මේ වගේ ඉන්ටර්නෙට් එක ඇක්සස් කරන අපි ඒ කියන්නේ අපි නිකම්ම කරන්නේ අපි ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ වෙබ්සයිට් එකක් බලනවා නැත්නම් මොකද Facebook එකට යනවා ඒ වගේ යන යූසර්ස්ලාට තියෙන්නේ මොකද යූසර්ස්ලාට තියෙන්නේ ඩයිනමික් IP ඇඩ්‍රස් එකක්. ඒ කියන්නේ එයාලට ඕන විදිහකින් එක දවසට එක එක විදිහකින් ඉන්ටර්නෙට් එකට යන්න පුළුවන්. තේරුණාද ඒක? හරිද? හරි. හැබැයි මේ ඇඩ්‍රස් එක කියන්නේ දැන් අපි හිතුවොත් මොකක් හරි nie.lk හරිද? මම කියලා දෙන්නම් ඒ මොනවද කියලා. IP එකක් කියන්නේ මොකද්ද? දැන් මේ තියෙන nie.lk කියලා තිබුණාට මේ නම ඇත්තරම මේක IP ඇඩ්‍රස් එකක්. මෙහෙම මොකක් හරි IP ඇඩ්‍රස් එකකට තමා මේ නමක් දාලා තියෙන්නේ. හරිද? මේ දෙකම සමානයි කියලා දැනට හිතාගන්න මම ඉස්සරහට කියලා දෙනවා domain name servers කියන්නේ මොනවද? ඒ වලින් කොහොමද නමක් assign කරන්නේ? ඒ ටික කියලා දෙනවා. හරි? දැනට නිකන් හිතන්න මේ nie.lk කියන්නේ මේක. නැත්තම් අපි හිතමු Facebook කියලා. facebook.com කියන්නේ මෙහෙම ස්ටැටික් IP එකක්. ඒකට නමක් දාලා තමයි තියෙන්නේ. හරිද? මේ වගේ වෙබ්සයිට් එකක් අපි කොහෙට හරි දානවා නම්. ඒ කියන්නේ මට ඕන කියමුකෝ මං හැදුවා වෙබ්සයිට් එකක් ICT with Kisser කියලා. හරිද? මම කරේ එහෙම එකක් හැදුවා. එතකොට මං ඒක ඉන්ටර්නෙට් එකට දාන්න ඕනනේ. ඉන්ටර්නෙට් එකට දාන්න මම මුලින්ම ගිහිල්ලා අර GoDaddy හරි නැත්තම් Bluehost හරි ඒ මොකකින් හරි මෙන්න මේ වගේ කෑල්ලක් සල්ලි දීලා ගන්නවා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ ස්පේස් එකක්. දැන් අපි ගෙයක් හදන්න ඕන ඉඩමක් ගන්න ඕන අන්න ඒ වගේ ඉන්ටර්නෙට් එකේ ස්පේස් එකක් ගන්නවා. ඊට පස්සේ ගෙදරට ඇඩ්‍රස් එකක් දා ගන්න ඕන. නම්බර් එකකින් තියෙන ඇඩ්‍රස් එකක් වෙනකොට අපිට ඕන නම් දාන්න පුළුවන් මේ වගේ ඇඩ්‍රස් එකක්. හරිද? අන්න ඒව එකක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ නම්බරේ මතක තියාගන්න දැන් අපි ඔයාලගේ ෆෝන් නම්බර්ස් හැමෝගෙම සේව් කරන් හිටියට අපි නිකන් නම්බර් එක ගහලා එන්නේ නැහැ 071 769 මොකක් හරි ගහලා එන්නේ නැහනේ. අපි වගේ නමකින් සේව් කරගන්නවා. අන්න ඒ වගේ තමයි මෙන්න මේ IP ඇඩ්‍රස් එකට මේගොල්ලෝ මොකක්ද දාගෙන තියෙන්නේ? ඒ IP ඇඩ්‍රස් එකට නමක් දාගෙන තියෙනවා. ඒ නමට තමයි කියන්නේ domain name එක කියලා. හරි? මේකට කිව්වේ මොකද්ද? ඒකට මේගොල්ලෝ නමක් දාගෙන තියෙනවා. මේකට මම දැන් ඉස්සෙල්ලා කිව්වනේ නමක්. මේකට කියනවා domain name. මේවා assign වෙන්නේ කොහොමද? ඒ ටික කියලා දෙන්න. තේරුණාද? static IP address එකකට නමක් දාගත්තොත් ඒකට කියනවා මොකක්ද? මේ domain name එකක් දාගත්තයි කියලා. හරි? static IP address එන්නේ මොන වගේ වටද? ඒ කියන්නේ වෙබ්සයිට් වලට දෙන්නේ හරිද? වෙබ්සයිට් වෙබ් පේජ් ඒවට දෙන්නේ මොනවද? static IP. ඒ කියන්නේ facebook.com, daras.com, daras.lk, ikman.lk අන්න ඒ වගේ වල තියෙන්නේ නිශ්චිත වෙච්ච මේ වගේ ඇඩ්‍රස් එකක්. හරිද? ඒවට යන්නේ අපි. ඒ කියන්නේ අපිට යන්න පුළුවන් එක්ක අපේ ගෙදරම තියෙන රවුටරින් අපි කනෙක්ට් වෙන්නේ. හරියට බලා ගන්න. අපේ ගෙදර රවුටර් එක දෙන්නේ කවුද? රවුටර් එක අපි ගන්න කාගෙන්ද? ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් ගෙන්නේ රවුටර් එක ගන්න. හරියට අහගෙන ඉන්න. කාගෙන්ද අපි රවුටර් එක ගන්නෙ?
ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් ශ්‍රී ලංකාවේ ඉන්නේ SLT, ඩයලොග්, හච් අන්න ඒ වගේ කෙනකින් තමයි අපි මොකද්ද මේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් එක කියන්නේ. ඒගොල්ලන්ගෙන් තමයි අපි රවුටර් එකක් ගන්න. අපි SLT එකට ගිහිල්ලා කියනවා මට GB 200ක් තියෙන පැකේජ් එකක් තියෙන රවුටර් එකක් දෙන්න කියලා. හරි. දැන් ඔයාලා රවුටර් එක ගෙනාවට ඔයාලා කනෙක්ට් වෙන්නේ ලැප් එක විතරද? නෑනේ. තාම මොනවද කනෙක්ට් වෙන්නේ? ලැප් එක කනෙක්ට් වෙනවා. හරිද? එකයි. තව ඔයාගේ මොබයිල් එක, අම්මගේ මොබයිල් එක, හරිද? අක්කෙක් ඉන්නන අක්කගේ මොබයිල් එක, හරි? අක්කගේ ලැප්ටොප් එක. එහෙම ඩිවයිසස් ගොඩක්කට කනෙක්ට් වෙනව නේද? ඒ වලින් කරන්නේ මොකද්ද? මෙන්න මේ වගේ ස්ටැටික් IP තියෙන එකක් ඇඩ්‍රස් ගිහින් හොයාගන්න එක තමයි කරන්නේ. හරිද? එතකොට රවුටර් එකට තියෙනවා හරියට අහන් ඉන්න. router has ඒ කියන්නේ දෙනවා සාමාන්‍යයෙන් 10ක් දෙන ඒවා තියෙනවා 20ක් දෙන ඒවා තියෙනවා. ඒ වගේ ඒ රවුටර් එක ගද්දි තියෙනවා IP addresses මෙච්චරක් තියෙනවා කියලා. මෙන්න මෙච්චරක් dynamic IP addresses. දැන් අපි හිතමු කට්ටියම කනෙක්ට් වෙලා ඉද්දි අපි හිතමු මේ රවුටර් එකට තියෙන්නේ dynamic IP addresses 10ක් තියෙන රවුටර් එකක් කියලා. එතකොට ගෙදර ඩිවයිසස් 10ක් කනෙක්ට් වෙලා තියෙනවා. තව එකකට කනෙක්ට් වෙන්න ඕන. එතකොට කනෙක්ට් වෙන්න පුළුවන් වෙයිද බැරි වෙයිද? බෑ. හරිද? ඒ කියන්නේ රවුටර් එක සපෝට් කරන්නේ dynamic IP addresses 10යි නම් ඊට වඩා කනෙක්ට් වෙන්න බෑ. දැන් අපේ ගෙදරකත් සාමාන්‍යයෙන් රවුටර් එකට ගොඩක් කනෙක්ට් වෙනවානේ. එකක් විතරක් නෙමෙයිනේ. මම කිව්වා මොඩම් එකක් විතරක් තියෙනවා නම් එක්කෙනෙක්ට කනෙක්ට් වෙන්න පුළුවන් ඩිවයිසස් වල. හරිද? රවුටර් එකක් ඕන නම් රවුටර් එකක් දාගන්නේ ඉන්ටර්නෙට් එකට එක්කෙනෙක්ට වඩා කනෙක්ට් වෙන්න ඕන නම්. හරිද? වයර්ලස්ලි එහෙම මම කියලා දුන්නා නෙට්වර්ක් ඩිවයිසස් පාඩමේ. හරිද? ඒක මතක නැත්තම් කියන්න මම මේ වීඩියෝ එක ගන්නම්. ඒක එවන්න ඩිවයිසස් වල තියෙන වීඩියෝ එක. එවන්නන්නේ මතකද? ඒක බලාගෙන ඉන්න. හරි ඒක එවන්න ඒක බලාගෙන ඉන්න. එතකොට රවුටර් එකට dynamic IP addresses 10ක් තියෙනවා නම් කනෙක්ට් වෙන්න පුළුවන් users 10යි. දැන් අපි හිතමු 10ක් කනෙක්ට් වෙලා හිටියා අක්කගේ ෆෝන් එකයි අම්මගේ ෆෝන් එකයි අක්කගේ ලැප් එකයි ඒගොල්ලෝ එමකින් ඩිස්කනෙක්ට් කරගත්තා. එතකොට අර හිටපු එක්කෙනාට කනෙක්ට් වෙන්න පුළුවන්ද බැයිද? කනෙක්ට් වෙන්න බැරුව හිටිය එක්කෙනෙක් එයාට කනෙක්ට් වෙන්න පුළුවන් වේද බැරි වේද? මොකද? දැන් අක්කයි අම්මයි මේ ඩිවයිස් තුන අයින් කරගත්තා. 10න් 3ක් ගියාම එතකොට 7ක් නේ යූස් වෙලා තියෙන තව 3ක් තියෙනවා. එතකොට අර හිටපු එක්කෙනාට මෙන්න මේ ටික ෆ්‍රී වුණානේ මේ IP addresses ටික. හරිද? එතකොට මේ වලින් එකකට ගිහිල්ලා කනෙක්ට් වෙන්න පුළුවන්. දැන් හැමදාම ඔයාලා කනෙක්ට් වෙද්දී ඒගොල්ලෝ මුලින්ම ඔය දැන් එක ඩිවයිස් එකක් විතරක් කනෙක්ට් වෙනවා කියලා හිතන්නකෝ. එතකොට මේ 10න් එකක් තමයි දෙන්නේ. හැමදාම එකම IP address එකකින් යනවා කියන්න බෑ. තේරුණාද? හරි නේද? රවුටර් එකෙන් කරන්නේ IP addresses ගොඩක් දෙනවා. ඒ කියන්නේ 10ක් ඒ වගේ තමයි දෙන්නේ. එතකොට දැන් කට්ටිය කනෙක්ට් වෙන විදිහට ෆ්‍රී තියෙන එක හදලා දෙනවා. හරි? තේරුණා නේද? ඒ කියන්නේ ත්‍රිවිල් පාක් එක ත්‍රිවිල් 10ක් තියෙනවා. මිනිස්සු එන විදිහට යනවා. හරිද? 10ම ගිහිල්ලා හිටියොත් එක්කෙනෙක්ට යන්න නැහැනේ. එකක් ඉවරලා එනකන් එන ඉඳලා ඒක දිගේ යන්න තියෙනවා. මීට වඩා ඇඩ්වාන්ස් විදිහට තියෙනවා. ඒ ඔයාලට කියලා දෙන්න ඕනේ මේ විදිහට මතක තියාගන්න. හරි? ඒතකොට රවුටර් එකකින් ඔයාලගෙන් ඇහුවොත් ප්‍රශ්නයක් රවුටර් එකකින් අපි ඉන්ටර්නෙට් එකට යද්දී. ඒ කියන්නේ normal user කෙනෙක් ඉන්ටර්නෙට් එක access කරද්දී යන්නේ dynamic IP එකකින්ද static IP එකකින්ද කියලා ඇහුවොත් මොකකින්ද යන්නේ? මොන address එකකින්ද යන්නේ? dynamic address එකකින්. හරිද? ඒ කියන්නේ හැමතිස්සෙම එයා ඒකමයි කියන්න බෑ. දැන් රවුටර් එකට access කරන්න මේක නිකන් බලාගන්න මේක ලොකුවට අහන්නේ නැහැ. දැන් ඔය SL ටිකින් අපේ මොකක් හරි රවුටර් එක කඩන මෙහෙම අපිට හදාගන්න කියද්දි මෙන්න මෙහෙම එකක් යන්නේ. ඒ කියන්නේ රවුටර් එකට ලොග් වෙන්නත් එක ඇඩ්‍රස් එකක් දෙනවා. හරිද? ඊට පස්සේ අනිත් 9 තමයි මෙහෙම යන්න තියෙන්නේ. එකක් තියෙනවා එක ඇඩ්‍රස් එකක්. ඒ ඔය දීපු 10න් පළවෙනිම ඇඩ්‍රස් එක දෙනවා to
identify router එච්චර දුරට ඔයාලට ඕනේ නැහැ. නිකන් මතක තියාගන්න මෙහෙම දෙනවනේ IP addresses 10ක්. එන්නේ 10 පළවෙනි එක තියෙන්නේ ඔයාව ඔයාගේ රවුටර් එක අඳුර ගන්න. දැන් මොකක් හරි අපි හිතමු මංකොල්ලයක් හරි මොකක් හරි කරා. හරිද? ඕන නැති වැඩක්. එතකොට හොයාගන්න පුළුවන් මෙන්න මේ රවුටරෙන් තමයි මෙයා කරලා තියෙන්නේ. මෙයා ඉන්නේ මෙතන. හරිද? මේ රවුටරෙන් තමයි මෙයා ගිහිල්ලා තියෙන්නේ. මෙයාගේ ලොකේෂන් එක මෙතන. ඒකින්ද මෙයාව ට්‍රේස් කරන්න පුළුවන්. ඒ පළවෙනිම එකෙන් තියෙන්නේ රවුටරේ මොකක්ද කියලා අයිඩෙන්ටිෆයි කරන එක තමයි මේ පළවෙනි IP address එකෙන් වෙන්නේ. හරිද? රවුටරෙන් දෙනවා dynamic IP addresses. ඒවට කනෙක්ට් වෙලා තමයි ඉන්ටර්නෙට් එකට යන්නේ. static IP addresses තියෙන්නේ වෙබ්සයිට් එකක් host කරද්දී. වෙබ්සයිට් එක host කරද්දී තමයි මොනවද static IP address ඕනේ. dynamic IP addresses ගන්නේ users to users assigned to users මොකටද to access internet එකට access කරන්න තමයි මේ dynamic IP address එකක් පාවිච්චි කරන්නේ. තේරුණාද? ඔව්. හරි. මේක දෙන්නේ server computer. web servers වලට තමයි දෙන්නේ. web server නැත්තම් mail server ඒ වගේ වලට තමයි මේ servers. සරලව කිව්වොත් servers වලට තමයි මේ static IP එක දෙන්නේ. මේක තේරුණානේ මේ වගේ එක ස්ථිරව තියෙන්න ඕන users ලට ඕන විදිහකින් ඒකට එන්න පුළුවන්. access කරන්න පුළුවන්. අන්න ඒ access කරන එකට තමයි ඕන වෙන්නේ dynamic IP addresses. හරි තේරුණානේ? ඔක හරියට තේරුම් ගන්න. dynamic IP addresses කියලා ලියන්න users ලා ඉන්ටර්නෙට් එක access කිරීම. තේරුණාද? users ලා ඔව්. ඉන්ටර්නෙට් එක access කිරීම. static IP addresses වලින් වෙන්නේ වෙබ්සයිට් එකක් host කරන්න. ඒ කියන්නේ මිනිස්සු හැමදාම එකම තැනට එන්න ඕන. හැමදාම same school එක නැත්තම් එකම කඩේටනේ එතන තියෙන ඉඩමේ තියෙන ඒ කඩේට තමයි යන්න ඕන. ඒක හැබැයි එතනම තියෙන්න ඕන. නැත්තම් මිනිස්සු අතරමං වෙනවනේ හරි. ඒකට මෙන්න මේ එක තියෙනවා. දැන් Facebook යද්දි මේක වෙනස් වුණොත් out. NI එකට යද්දි NI ගැහුවම නැත්තම් වෙන IP එකට ගියොත් out. හරිද? ඒ කියන්නේ same IP ඒවට තියෙන static. අපි ඉන්ටර්නෙට් එක access කරද්දී යන්නේ dynamic එකකින් ඒ router එකට අදාළ වෙච්ච IP address set එකක් දෙනවා. ඒ set එකකින් තමයි user ඉන්ටර්නෙට් එක access කරන්නේ. තේරුණාද? හරි නේද? හරි මේක ලියන්න. හරි. හරි ඊට පස්සේ ඔයාලා කතා කරන්න තියෙන්නේ මොනවද? අද කතා කරන්න හරිද? domain name server එකක් කියන්නේ මොකක්ද? හරි. ඊට පස්සේ කොහොමද browser එකේ ඔයා මොකක් හරි නමක් ගැහුවම ඒක yahoo.com හරි මොකක් හරි ගැහුවොත් ඒකට යන්නේ කොහොමද? හරි domain name server එකෙන් හැරිලා කොහොමද යන්නේ ඒ ටික. ඊට පස්සේ තියෙනවා ඉන්ටර්නෙට් එකේ සර්විසස් ගැන කතා කරන්න. ඒ සර්විසස් ගොඩක් තියෙනවා. search engine, world wide web, ඊමේල් ගැන ගොඩක් කතා කරන්න තියෙනවා. තව ෆයිල් ෂෙයාරින්, රිමෝට් ඇක්සස්, cloud computing උත් සෑහෙන දෙයක් තියෙනවා. නිකන් මේක කියවගෙන තියාගන්න ඔයාලගේ නෝට් එක. නෝට් එක කියන්නේ පොතේ තියෙන එක කියවලා තියාගෙන ඉන්න. ඒකෙන් ඒකට වඩා ටිකක් කරනවා. හරිද? ටිකක් නෙවෙයි ගොඩක් කරනවා. ඊට පස්සේ තව කරන්න තියෙනවා ඔයාලට protocols කියන්නේ මොනවද? හරි. එතකොට අද කරේ මොනවද? network එකක් කියන්නේ මොකක්ද කියලා කරා. ඊට පස්සේ මොකක්ද? අද කරේ network එකක් කියන්නේ මොකක්ද? හරි. ඊට පස්සේ ඉන්ටර්නෙට් එක කියන්නේ මොකක්ද? ඊට පස්සේ මොනවද කරේ? URL එකක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ ඒකේ https www domain name එක කතා කරා. domain එකේ top level domain කියන්නේ මොනවද කියලා කතා කරා. ඊට පස්සේ ආවා IP addresses වලට. IP address එකකින් කරන්නේ uniquely identify කරගන්නවා ඉන්ටර්නෙට් එක ඇතුළේ ඉන්න device එකක්.
හරි IP addresses තිබුණා ඔයාලට IP version 4 ඒක තිබුණේ කෑල්ලෙන් කෑල්ල ඒ කියන්නේ 0 ඉඳන් 255 වෙනකන් කෑලි 4ක් තමයි තිබ්බේ ඒකෙන් ඔයාලෙන් අහන්නේ හරි IP address එකක් වෙන්නේ මොකක්ද කියලා. ඒතකොට ඔයාලා බලන්න ඕන කෑලි 4ක් තියනවාද ඒක 0 ඉඳන් 255 රේන්ජ් එක ඇතුලේ තියනවාද කියන එක විතරයි. හරි IP version 6 අර මම ලිව්වා බයිනරි වලින් පෙන්වන එකක් ඒවා ඕනෙත් නෑ dotted decimal notation හරි ඒක විතරයි ඕන. ඊට පස්සේ IP addresses වල මම කිව්වා දැන් dynamic IP addresses තියෙනවා static IP address. ඔයාලගේ පොතේ නම් මෙච්චර ලොකුවට නෑ නිකන් IP addresses කියන පොඩි නෝට් එකක් තියෙන්නේ. කියලා බලන්න dynamic එකෙන් කරන්නේ user කෙනෙක් ඉන්ටර්නෙට් එක access කරන්නේ dynamic IP address එකකින් static IP addresses දෙන්නේ වෙබ්සයිට් එකක් host කරන්න. හරිද? ඊට පස්සේ කියලා දෙන්න හරියට කොහොමද domain name server එකක් කියන්නේ කොහොමද? ඉන්ටර්නෙට් එකේ service මොනවද? protocols කියන්නේ මොනවද? හරි ඒ ටික පිළිවෙලට ගියන් ඊට පස්සේ ඔගේ paper ටික කරම HTML වල set එක කරේ. හරිද? හරි නේද? හරි. මේ ටික හරියට බලාගෙන තියාගන්න අනිත් දවසේ ඔය පොතේ තියෙන ටිකත් කියවලා එන්න. මේ ටික හරියට මතක තියාගන්න. මතක නැත්නම් කියන්නේ මම මේක රෙකෝඩින් එකක් දාන්නම්. හරිනේ අර network devices වල එක මතක් කරන්න මම දාන්න. හරිද? ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න හොඳයි. හරි. හරි නේද? මේ ටික මේක ලියාගත්තා? ඔව් හරි. එහෙනම් අනිත් දවසේ join වෙන්න.